සුද්ධජීවීන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වන වාතය, පස, ජලය ආදී තැන්වල පැවතුනත් ඔවුන් අධ්‍යයනය සඳහා භාවිත කරන්නට අමාරු. හේතුව එක සුළු වශයෙන් ඔවුන් පැවතීම. මේ නිසා සිදු වෙනවා විද්‍යාගාර තුළ ඔවුන් රෝපණය කරන්නට. මේ රෝපණය කිරීම සඳහා බොහෝ සුද්ධජීවීන් ඕනෑම රෝපණය කිරීම සඳහා රෝපණ මාධ්‍ය තියෙනවා. ඒ කියන්නේ ඒවා අපි සකසාගත යුතුයි. ඒ රෝපණ මාධ්‍ය තුළ සමහර රෝපණ මාධ්‍ය තුළ බොහෝ සුද්ධජීවීන් වවන්න පුළුවන්. නමුත් සමහර සුද්ධජීවීන් එවැනි රෝපණ මාධ්‍යවල වවන්න බෑ. එතකොට යම් ප්‍රමාණයක් තමයි වවන්නේ. එතකොට සමහර වෙලාවට දිලීර වැවීම සඳහා එක රෝපණ මාධ්‍යයක්, බැක්ටීරියා වැවීම සඳහා තවත් රෝපණ මාධ්‍යයක් අපි භාවිත කරනවා. එෙහිදී දිලීර වැවීම සඳහා පොටැටෝ ඩෙක්ස්ට්‍රෝසේගා කියන රෝපණ මාධ්‍ය, බැක්ටීරියා වැවීම සඳහා පෝෂේගා මාධ්‍ය සාධන. දැන් මෙවැනි මාධ්‍යයක් සකසාගෙන වගා කිරීම සඳහා භාවිත කරන උපකරණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මොනවද මේ උපකරණ? එතකොට මේක ප්‍රායෝගික පරීක්ෂණ අංක 35 යටතේ තමයි මේ කොටස විස්තර කරන්නේ. දුරුඟක් ප්‍රශ්න වල එන්න පුළුවන් කොටස. එතෙන්දී ජලය, රෝපණ මාධ්‍ය, වීදුරු උපකරණ, තාම අවස්ථායි ද්‍රව්‍ය හා ආමුතුලන කටු ජීවාණුහරණ ක්‍රම යටතේ 35 වෙනි පරීක්ෂණය විස්තර කරනවා. එහිදී මෙන්න මේවා තමයි භාවිත කරන උපකරණ. පීඩන තාපක, වියලි උදුන, රෝපණ මාධ්‍ය, කපුකුරුන් එතන තියෙනවා. ආමුතුලන කටු, පිපෙට්ටු, කේතු ප්ලාස්කු, පෙට්ටි දීසි හා බීකර. එතනදී අපි මුලින්ම බලමු මේ වීදුරු උපකරණ ජීවාණුහරණය කිරීම. එතකොට වීදුරු උපකරණ ජීවාණුහරණය කිරීමට ප්‍රථම ඒවා ඉතා හොඳින් පිරිසිදු කරගන්නට ඕන. මේ සඳහා ඇතුළ හා පිට දෙකම මේ උපකරණවල ඉතා හොඳින් පිරිසිදු කරන්නට ඕන. පිරිසිදු කිරීමට පස්සේ ඒවා හොඳින් පිහදාලා ඊළඟට ඒවා නැත්නම් වේලෙන්නට තියන්න පුළුවන්. වේලලා ඊට පස්සේ ඒවා ජීවාණුහරණය කිරීම සඳහා භාවිත කරන්නේ වියලි තාපන ක්‍රමය. ඒ කියන්නේ වීදුරු උපකරණ සඳහා භාවිත කරන වියලි තාපන ක්‍රමය. වියලි තාපන ක්‍රමය අපි පෙර දින ඉගෙන ගත්තා. එතෙන්දි කරන්නේ හොට්ටය ආවන් එකක සෙල්සියස් අංශක 170ක පැය එකක් දෙකක් අතර කාලයක් තැබීම. මෙහිදී තබන කාලය ඒ තබන උපකරණ අනුව සීමා වෙනවා. උපකරණ විශාල සංඛ්‍යාවක් නම් පැය දෙකක්. එතකොට ඊට වඩා අඩු කාලයක් පවත්වා ගන්නට පුළුවන් උපකරණ ප්‍රමාණය අඩු. එතෙන්දී අපි බලමු මේ උපකරණ ජීවාණුහරණය කිරීමේදී අනුගමනය කරන දේවල්. එතකොට අපිට වියලි උදුනක්, හෙවත් හොට්ටය ආවන් එකක්, වියලි වායු උදුනක්, හෙවත් හොට්ටය ආවන් එකක් සාමාන්‍ය නිවෙස්වල භාවිත කරන උදුන වැනි උදුනක් තමයි විපාසල් විද්‍යාගාරයේ තියෙන්නේ. එතකොට භාවිත කරනවා. නමුත් අපි ඊයේ දැක්කා හොඳින් සක්සන් ලද විද්‍යාගාරවල විශාල උදුන් භාවිත කරනවා. ඊට පස්සේ දැන් පෙට්ටි දීසි සඳහා පෙට්ටි දීසි ජීවාණුහරණය කිරීමේදී ඒවා අපිට දීලා තියෙන ක්‍රමය තමයි ඒවා කඩදාසි. ඒ කියන්නේ පත්‍ර කඩදාසි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇලුමිනියම් පත්‍ර වලින් ඒවා හොඳින් ඔතන්නට ඕන. එතකොට එදීමේ ක්‍රම කියන්නේ සාමාන්‍ය විදිහට ඔතාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඔතලා ඊට පස්සේ ඒක අර ට්‍රේ එකේ අවන් එකේ ට්‍රේ එකේ තියලා අවන් එකට ඇතුල් කරන්න පුළුවන්. ඊළඟට බීකර වගේ දේවලුත් ඒ පිරිසිදු කරගත්තට පස්සේ ඔතලා ඇලුමිනියම් පත්‍ර වලින් ඔතලා අර විදිහට හොට්ටය ආවන් එකේ තියන්න පුළුවන්. ඊළඟට පිපෙට්ටු වගේ දේවල් දෙකවරින් පුළුන් නැබේ උදාන්නට ඕනේ. සිදුරු පුළුන් නැබේ යොදලා ඒ පිටතට විවෘත වෙලා තියෙන කොටස් වල තියෙන පුළුන් නැබ ඒක නම් පිටු මේ විදිහට පිපෙට්ටුව ඔය වගේ පිපෙට්ටුවක් නම් මේ සිදුරු පුළුන් නැබ වලින් වහලා එතකොට මේ පුළුන් නැබෙන් වැහුවාම මේ පිටට ඉතුරු වෙන කොටස් කපලා දාන්නට ඕන. කපලා දාලා ඒ කොටස් ඇලුමිනියම් වලින් වහන්න පුළුවන්. වහලා අර අසුරන්නට ඕන.
නමුත් සමහර විද්‍යාගාරවල මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද බඳුන් තියෙනවා. ඒ බඳුන් තුල ඒවා ඇතුළු කරන්න පුළුවන්. කැනිස්ටර් කියලා කියනවා. ඒ කියන්නේ කැනිස්ටර් හදලා තියෙන්නේ අපේ විද්‍යාගාරවල නම් විශේෂයෙන්ම ස්ටේන්ලස් ස්ටීල් වලින් සාදනද කැනිස්ටර් වලින් තුලට ඇතුළු කරන්නට ඕන. ඇතුළු කරලා මේකේ තියන්න. නමුත් අපි පාසල් විද්‍යාගාරේ නම් කරන්නේ පත්තර හෝ ඇලුමිනියම් පත්‍ර වලින් මුතලා ඒක අර oven එකේ tray එකේ තියලා oven එකට දාලා oven එකේ සෙල්සියස් අංශක 170ට හරි ගස්සලා 170ට ආවට පස්සේ පැය එකක් දෙකක් අතර කාලයක් පවත්වා ගන්නවා. ඒක තමයි වීදුරු උපකරණ සඳහා ජීවාණු හරන ක්‍රමය අපිට තියෙනවා. මේ කියන්නේ විද්‍යාගාරවල භාවිත කරන කැනිස්ටර්ස්. ඒතර කැනිස්ටර්ස් වල මේ විදිහට පෙට්ටි දීසි අවුරන්න පුළුවන්. මේ තියෙන කැනිස්ටර්ස් ගණනාවක් මෙවැනි මේවා පිපෙට්ටු වගේ දේවල් අවුරන්නට මෙවැනි කැනිස්ටර්ස් මේ තියෙන්නේ මේ දිග කැනිස්ටර්ස් තියෙන්නේ එවැනි පිපෙට්ටු වගේ දේවල් අවුරන්න. ඒතර මේ කැනිස්ටර් එක කියන්නේ මේක මෙවැනි උපකරණ භාවිත කරනවා. පෙට්ටි දීසි හෝ වීදුරු උපකරණ ජීවාණු හරණය කිරීමට මේවල අහුරලා තමයි ඊට පස්සේ අර විදිහට අර හොට්ටයාවනික ඒවා අසුරන. හොට්ටයාවනික අපි දැක්කා. මේ තියෙන්නේ හොට්ටයාවනික. හොට්ටයාවනිකේ අර විදිහට අසුරලා තමයි සාමාන්‍ය තියෙන මේ සාමාන්‍ය අවස්ථාවක්. අර විදිහට අසුරලා මෙවැනි හොට්ටයාවනිකක ඒවා තමයි සෙල්සියස් අංශක 170ක මේ වගේ විශාල බඩු ප්‍රමාණයක් තියෙනවා නම් පැය දෙකක් පමණ ජීවාණු හරණය කරනවා. ඊළඟට පෝෂේගා එක් හෝ ඩෙක්ස්ට්‍රෝසේගා තමයි අපි වගා මාධ්‍යෙන් සුදු ජීවීන්ගේ වගා මාධ්‍ය ලෙස සකසා ගන්නෙ. ඒතර වගා මාධ්‍ය දෙක ප්‍රධාන වශයෙන් අපි ඉස්සෙල්ලා කතා කරා. පෝෂේගා මාධ්‍ය බැක්ටීරියා සඳහා potato dextrosega හෙවත් අර්ථාපල් dextrosega මාධ්‍ය දිලිර සඳහා වඩා උචිත වෙනවා. එතකොට මේ මාධ්‍ය පිළියෙල කිරීම සිදු කරන්නේ කොහොමද? මෙහිදී පෝෂේගා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය පෙප්ටෝන, මාංශ නිස්සාරකය, සෝඩියම් ක්ලෝරයිඩ්, ඒගා සහ අවශ්‍යත ජලය. එතෙන්දී අපිට හදන ද්‍රාවණය මේ ප්‍රමාණ වලින් අපි ලබා ගන්නවා. පෙප්ටෝන ග්‍රෑම් 10ක්, මාංශ නිස්සාරකය ග්‍රෑම් 10ක්, සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5ක්, ඒගා ග්‍රෑම් 15ක්, ආසුත ජලය ග්‍රෑම් 10ක්. මිලිලීටර් 1000ක් භාවිත කරනවා. ඊළඟට potato dextrosega සඳහා භාවිත කරන අර්ථාපල් ග්‍රෑම් 200ක්, ග්ලූකෝසවත් ඩෙක්ස්ට්‍රෝස් ග්‍රෑම් 20ක්, ඊළඟට ඒගා ග්‍රෑම් 15ක් සහ ඒ ආසුත ජලය 1000ක තමයි මේක සාදාගන්නේ. ඒතර මෙම සාදා ගැනීම වගේ මේ මාධ්‍ය මේ විදිහට හදාගත්තට පස්සේ ජීවාණු හරණය කරන්නට වෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ මාධ්‍ය ජීවාණු හරණය කිරීම සඳහා තෙත් තාපන ක්‍රමය තමයි භාවිත කරන්නේ. එතෙන්නේ මේ මාධ්‍ය එක ද්‍රව්‍ය කියන්නේ සුද්ධ ජීවීන් කියන්නේ ඔවුන්ට වැවීමට පෝෂණය අවශ්‍යයි, ජලය අවශ්‍යයි. ඒකම මේ ඒගා යොදන්නේ මාධ්‍ය ඝනීකරණය කිරීම සඳහා. ඒතර ඝන මාධ්‍යයක් මත සුද්ධ ජීවීන් ලබා ගැනීම සඳහා තමයි ඒගා භාවිත කරන්නේ. ඒගා සෙල්සියස් අංශක 40 දී වගේ දිය වෙන 45 පමණ උණු කරාම දිය වෙනවා. ඊට පස්සේ නැවත ඝන වෙනවා. මේ ඝන මාධ්‍ය මත පෙට්ටිදීස් වලට මේක වක් කරාම ඝන මාධ්‍යයක් තියෙනවා. ඒතර ඝන මාධ්‍ය මත සෑදෙන සුදු ජීවි ඝන ආවාස මත දකින්න පුළුවන්. ඒකට සමහර අවස්ථාවලදී ද්‍රව රෝපණ මාධ්‍ය තියෙනවා. නමුත් අපිට ප්‍රායෝගික පරීක්ෂණයේදී කතා කරන්නේ ඝන රෝපණ මාධ්‍ය. ඒතර මාධ්‍ය ඝනීකරණය කිරීම සඳහා තමයි ඒගා භාවිත කරන්නේ. අනිත් සියල්ල මේ පෝෂණ අවශ්‍යතාව තමයි විශේෂයෙන් මේ බැක්ටීරියා සඳහා පෝෂණ මාධ්‍ය තමයි මේ තියෙන්නේ පෝෂේගා මාධ්‍ය. මේ තියෙන්නේ සාමාන්‍ය දිලීර සඳහා පෝෂණ මාධ්‍ය. ඒකට එතන අවශ්‍ය ද්‍රව්‍ය මතක තියාගන්න ඕන ප්‍රශ්න වල අහන්න පුළුවන්. ඊළඟට මේ මාධ්‍ය සකසා ගත්තට පස්සේ ජීවාණු හරණය කරන්න ඕන. දැන් මෙතනදී මේ වෙන විද්‍යාගාරවල උසස් විද්‍යාගාරවල නම් මෙවැනි මාධ්‍ය සැකසීමක් නැහැ. ඒගොල්ලන්ට නිපදවන ලද පෝෂේගා potato dextrose තියෙනවා. ඒවා කෙලින්ම අරගෙන ඒවා දිය කරලා ඊට පස්සේ මාධ්‍ය උණු කරලා නැවත ජීවාණු හරණය කරලා
තමයි භාවිතා කරන්නේ. අප මේ විද්‍යාවල නම් අපි මේක සකසාගත යුතුයි. සකසාගෙන භාවිතා කරන්නේ. එතකොට මෙතනදී මේක නම් සාමාන්‍ය විද්‍යාව විතර අත්අපල් භාවිතා කිරීමේදී අත්අපල් වල පොත් ඉවත් කරලා කෑලි කපලා අපි අත්අපල් තඹනවා යම් ජලයේ මිලිලීටර් 200ක් 500ක් විතර දාලා ඒක අත්අපල් තඹනවා. තඹල ඉවර වෙලා ඊට පස්සේ පෙරලා අර ද්‍රාවණය තමයි ලබා ගන්න. ඒ ද්‍රාවණයට මේ ද්‍රව්‍ය එකතු කරලා අත්අපල් වලට ඩෙක්ස්ට්‍රෝස් ග්‍රෑම් 20ක් ඒක පහළලා එකතු කරලා නැවත එන මිලිලීටර් 500 හෝ අඩු ගාණක් නෙගත්ත 1000 දක්වා ජලය එකතු කරලා ඊට පස්සේ ඒක තමයි මාධ්‍ය හැටියට පාවිච්චි කරන්නේ. අපට අවශ්‍යතාවය අනුව ඒ විදිහට මේ පෝෂ්‍ය මාධ්‍ය දෙක පිළියෙල කරන්න පුළුවන්. ඊළඟට පෝෂණ මාධ්‍ය කියන්නේ පොටැටෝ ඩෙක්ස්ට්‍රෝස් එක මාධ්‍ය හෝ පෝෂක මාධ්‍ය මේ විදිහට අපි කේතු ප්ලාස්මකට ඇතුල් කරගන්න. මේක ජීවාණු පරිණය කරලා ගන්න පුළුවන් වියලිතාපණයෙන්. ඊට පස්සේ මේකට ඇතුල් කරගන්නවා අර ද්‍රාවණය. මේ ද්‍රාවණය මේක තුළට ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන ඊට පස්සේ මේක කපු පුළුන් වලින් ඇබේකින් මේක වහන්න. කපු පුළුන් ඇබේකින් හොඳට වහලා ඊට පස්සේ ඇලුමිනියම් පත්‍රයකින් ආවරණය කරන්නට ඕන. ආවරණය කරලා ඊළඟට මේ පීඩන තාපකයේ තියෙන අර ඇතුලේ තියෙන කුඩා භාජනය අරන් ඒ භාජනයට මේවා අසුරනවා. අසුරලා ඊළඟට මේක ඇතුලට නැත්නම් මේ පීඩන තාපකයට ජලය යම් ප්‍රමාණයක් දාලා ඊට පස්සේ මේ භාජන මේක මේ පීඩන තාපකයේ රඳවනවා. රඳවලා ඉවර වෙලා ඊට පස්සේ මේක මේ පීඩන තාපකයේ පියන හොඳින් වහනවා. මොකද මේක වැඩි පීඩනයක් එනවා. වැඩි පීඩනය දරා ගන්නට සංපීඩනය ඇති කරන්නට මේ ආරක්ෂාව මේ පීඩනය මේක තියෙන අර ඇබරිතා හොඳින් වසන්නට ඕන. වහලා ඊළඟට මේක විදුලියට සපයනවා. විදුලිය සපයපුවාම මේකේ උෂ්ණත්වය වැඩි වෙලා මේකෙන් අර මේක එක කොටසක් තියෙනවා. ඒකෙන් ජල වාෂ්ප පිට වෙනවා. ජල වාෂ්ප පිට වෙන අවස්ථාවේදී මේක ඊට පස්සේ ඒ කොටස ආවරණය කරාන් පස්සේ මෙතන පීඩනය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි වෙලා අර වර්ධනගත රාත්තල් 15ක පීඩනය ආවට පස්සේ එතන ඉඳලා මේක විනාඩි 15ක් තියන්නට ඕන. එතකොට මේක විනාඩි 15කදී නාටන්න පුළුවන්. එතකොට ජීවාණු හරණය වෙනවා. එතකොට ඒ කියන්නේ මේක තෙත් ආවරණය පීඩන තාපයකක. එතකොට මේ ජලය නටන්නේ සෙල්සියස් අංශක 121ක. ඒ උෂ්ණත්වයේ විනාඩි 15කදී ඒ කියන්නේ මේ පීඩනය වායුගොල එකක් නැත්තම් පැස්කල් 15ක් කියලා අපි සඳහන් කරා. ඒ පීඩනයේදී නැතනතර මේක මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. සැපේ යුතු සෙල්සියස් අංශක 121ක පීඩනය පැස්කල් 15ක් හෝ වායුගොල පීඩන එකක් ඊළඟට විනාඩි 15ක් තිබ්බහම මේක ජීවාණු හරණය වෙනවා. එතනදී ඇයි මේ ඇලුමිනියම් පත්‍ර වලින් වහන්නේ? ඇලුමිනියම් පත්‍ර වලින් වැහුවේ නැත්නම් මේ ජල වාෂ්ප මගින් මේ කපු පුළු නැබ තෙත් වෙනවා. තෙත් වීම වළක්වන්න තමයි අපි මේ කපු පුළු නැබ වලින් වහන්නේ. ඒක ඉතා වැදගත් වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට ඒක වැදගත් වෙනවා මේ විදිහට ජීවාණු හරණය සඳහා ජීවාණු හරණය තෙත් වීම වැළැක්වීම සඳහා. මේක තමයි පෝෂක මාධ්‍ය ජීවාණු හරණය කරන පිළිවෙල. ඒතකොට කලින් මේවා ජීවාණු හරණය කරලා වියලිතාවකරණය කරමින් ජීවාණු හරණය කරපු උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්නේ එසේ සකසන ලද පෝෂක මාධ්‍ය වත් කරන ලද කේතු ප්ලාස්ටුව ඒකේ පුළු නැබ යොදලා ආවරණය කරලා තියෙනවා ඒකේ විවරය. ඉතින් මේ විදිහට ඊළඟ මේකේ පෙන්වන්නේ ඒක ඇලුමිනියම් පත්‍රයකින් ආයෙ නැවත ආවරණය කරන ලද අවස්ථාවක් තමයි ඒ පින්තූරේ පෙන්වන්නේ. එතකොට මේ විදිහට තමයි අපි මේ තියෙන නැවත මේ විදිහට ඇලුමිනියම් පත්‍ර වලින් ආවරණය කරන අවසානයේ. ඊළඟට අපිට බලන්න පුළුවන් මේක භාවිතා කරන ජීවාණු හරණය සඳහා භාවිතා කරන උපකරණය ඒක තමයි මේ තියෙන්නේ පීඩන උදුන. ඉතින් මේ පීඩන උදුනේ මේ විදිහට උපකරණයට ද්‍රව්‍ය ඇතුල් කරාට පස්සේ හොඳින් වහන්නට ඕන. වහලා අවශ්‍ය තත්ත්ව සපයන්නට ඕන. ඒ කියන්නේ විදුලියට සම්බන්ධ කරලා අනිත් අවශ්‍යතා සපයන්න සිදු කරනවා. බොහෝ පාසල් විද්‍යාගාරවල පීඩන තාපක නැහැ. ඒ වෙනුවට තියෙන පීඩන මුදුන ප්‍රෙෂර් කුකර් එක.
මේ වගේ ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවා. එතකොට මේකට මේ විදිහටම මේකට ජලය ඇතුල් කරලා උපකරණ මේක තුලට වීදුරු මේ කේතු ප්ලාස්කු ද්‍රාවණ සහිත කේතු ප්ලාස්කු ඇතුල් කරාට පස්සේ මේක වහලා අපිට පුළුවන් තාපයේ සපයපුවාම අදාළ උෂ්ණත්වයට එනවා. ඒ විදිහටම අර තත්ත්ව ලැබෙනවා. ඒ කියන්නේ වර්ගාංගයට අදාළ 15ක පීඩනයක් යටතේ සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වය මේක ASCII ලැබෙනවා. ඒතර ඒක විනාඩි 15ක් තිබ්බාම හරි. ඒක තමයි භාවිත කරන්න වෙන්නේ සාමාන්‍ය පාසල් විද්‍යාගාරවල බොහොම. ඊළඟට තෙත්තාපන ක්‍රමයෙන් ජීවාණුහරණය කිරීමේ අනුපිළිවෙල ප්‍රශ්න පත්‍රයක අහන්න පුළුවන්. එතකොට මොනවද ලියන්නේ? එතකොට අපි කියනවා භාවිත කරන උපකරණය පීඩන තාපකය හෝ පීඩන උතුණ කියලා. අතන මේක මගින් ජීවාණුහරණය කළ හැකි ද්‍රව්‍ය වෙන්නේ රෝපණ මාධ්‍ය හා ජලය. ඊළඟට ඒකම වීදුරු උපකරණය කියන්නේ අර වගේ කේතු ප්ලාස්කු පරීක්ෂණ නගා ජීවාණුහරණය කරන්න පුළුවන්. එතෙන්දී අපිට ද්‍රාවණ ජීවාණුහරණය කරනවා නම් කේතු ප්ලාස්කු හෝ අර පරීක්ෂණ නල වලට ද්‍රාවණ සුදුසු පරිදි ඇතුල් කරලා පුළු නැබ වලින් ඒවා ආවරණය කරලා ඊට පස්සේ පුළු නැබ වටා අබේ වටා ඇලුමිනියම් පත්‍ර වලින් ආවරණය කරන්නට ඕන. ආවරණය කරලා අර විදිහට මේ පීඩන තාපකය හෝ පීඩන උදුනේ ඒවා අසුරන්නට ඕනේ. අසුරලා ඊළඟට උෂ්ණත්වය වර්ගාංගයට රාත්තල් 15ක පීඩනයක මෙතන ප්‍රායෝගික පරීක්ෂණ පොතේ තියෙන වර්ගාංගයට රාත්තල් 15ක පීඩනය කියලා. ඒ කියන්නේ එක බාර ගන්නවා වලට සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයට මිනිත්තු 15 සිට 20 දක්වා. මෙතන එතකොට මිනිත්තු 15 සිට 20 දක්වා තියෙනවා. ඒ කියන්නේ ඒක උපකරණ සංඛ්‍යාව අනුව මිනිත්තු 15 සිට 20 දක්වා තිබීමෙන් ජීවාණුහරණය කරන්න පුළුවන්. මෙහිදී අර සමහරලාට මෙතන කියලා තියෙනවා භාවිතා කරන කරකවා තද කරන ඇබ සහිත වීදුරු වාචන භාවිතා කරනවා නම් ඒ අබ මුරුලෙන් තබන්න කියලා. මොකද අර පීඩනය ඇතුලේ පීඩනය දරා ගැනීම සඳහා මුරුලෙන් තබන්න කියන එක තියෙනවා ප්‍රායෝගික පොතේ. ඒ ටික තමයි පරීක්ෂණ ක්‍රමය තෙත්තාපනය පරීක්ෂණාගාරයේ යොදනවා. අපි පෙර දිනේ දැක්කා පටල පෙරහන භාවිතා කරලා ජීවාණුහරණය කිරීමේදී අපි කිව්වා පටල පෙරහනක් තෙත් ද්‍රව රෝපණ මාධ්‍ය හෝ වැනි තෙත ද්‍රාවණ ජීවාණුහරණය කිරීමේ ක්‍රමයක්. එතකොට මෙහිදී මුළු උපකරණයම කලින් ජීවාණුහරණය කරන්නට ඕන. දැන් අපෙන් උත්තරයක් අහුවොත් එහෙම ජීවාණුහරිත පටල පෙරහනක් භාවිතා කිරීමෙන් ද්‍රව රෝපණ මාධ්‍ය එකම ප්‍රතිජීවක සහිත ද්‍රාවණ වගේ ද්‍රාවණ ජීවාණුහරණය කරන්න පුළුවන්. එතකොට මෙම උපකරණයේදී තවලය පෙරා ගැනීම සඳහා කියලා තියෙනවා. තවලය පෙරා ගැනීම සඳහා මේ උපකරණය භාවිත කරනවා. එම පෙරාගත් තවලය ජීවාණුහරිත පරීක්ෂණ නලයකට හෝ ජීවාණුහරිත බෝතලයකට දමා ගන්න කියලා තියෙනවා. ඒ ටික පරීක්ෂණ වලට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. පරීක්ෂණාගාරයේදී භාවිතා කරන තවත් උපකරණ කීපයක් තියෙනවා. පත්ත නැත්නම් ස්පැචුලා, සැක, ස්කැල්පර්ස්, ආමුතුලන කුඩු, ආමුතුලන කටු. ආමුතුලන කුඩු කියන්නේ නම් මේක අපි ඉය දැක්කා. මේවා සියල්ල වියලි තාපනය යටතේ කියන්නේ රක්ත කරනට වත් කළා තමයි ජීවාණුහරණය කරන්නේ. ඒවා අපිට ඕන වෙනවා විවිධ මාධ්‍ය ආක්‍රමණය කිරීමේදී හෝ ආමුතුලනය කිරීමේදී වැදගත් වෙනා මේ උපකරණ. ඊළඟට ඒකාන්ත ඇලිවලට පෝෂණ මාධ්‍ය ඇතුල් කිරීමේ අනුපිළිවෙල ක්‍රමය බලමු. මෙහිදී මුලින්ම වැඩ මේසේ ජීවාණුහරණය කරගන්නට ඕන. වැඩ මේසේ ජීවාණුහරණය කිරීමේදී ඇල්කොහොල් භාවිතා කරලා සාමාන්‍ය සිට 70 ඇල්කොහොල් භාවිතා කරලා කුණු කැබල්ලකින් මේක කීප වරක් හිස ගැනීම සිදු කරනවා. ඒකම බන්සල් 1000ක් දැල්වා ගන්නට ඕන. මම ඉස්සර නම් බන්සල් 1000 දෙකක් දෙපැත්ත දැල්වා ගත්තා. ඒ බන්සල් 1000ක් දැල්වා ගන්නට ඕන. ඊළඟට අර ජීවාණුහරණය කරලා වියලි උතුරෙන් ගෙනාවු පෙට්ටි දීසි ටික මේ කවරත් එක්ක තාම තියෙන්නේ. ඊළඟ මේ තියෙන්නේ පීඩන උඳුනේ ඉඳලා ගෙනාවු පෝෂේගා මාධ්‍ය සහිත මේ කේතු ප්ලාස්කු තියෙනවා. ඊළඟ කරන්නේ දැන් මේ එක පෙට්ටි දීසියක මේ කවරේ විරුද්ධ කරලා ඊළඟට මේකෙත් අර කපුල්
නැබේ හා ඇලුමිනියම් පත්‍රය ඉවත් කරන්න ඕන මේ කොටසේ. හැබැයි ඉවත් කරලා සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් සිදු කරන්නේ නැහැ අපි. අතේ සම්බන්ධ කරගෙන තියෙන්න ඕන. අතට මේක අතත් එක්ක තියෙන්න ඕන. ඒකට මේ විදිහට තරමක් මේක විවෘත කරලා මේ පෙට්‍රීසිය තරමක් විවෘත කරලා මේ ද්‍රාවණය මේකට වක් කරගන්න. එහිදී වායු මූල ඇතුල් නොවනසේ ඊට ඉක්මනින් ද්‍රාවණය වක් කරගන්න ඕන. වත් කරලා වහන්න ඕන. වහලා නැවත මේක කපුකුණු නැවෙන් වසන්නට පෙර මේක මේ බසුන් දැල්ලට අඳලා ඒකේ මුඛය නැත්නම් මේ විවරට ජීවාණුකරණය කරගන්න. ඊට පස්සේ නැවත මේ කපුකුණු නැවේ වහලා ආයෙ තියන්න. ඊළඟ පෙට්‍රීසිය ගැනීමේදී ඒ ක්‍රමය අනුගමනය කරන්නට ඕනේ. කියන්නේ පෙට්‍රීසිය නිරාවරණය කර ගැනීම, ඊළඟට මදක් එහි පියන විවෘත කිරීම සහ වේ ඉක්මනින් සාවායු බුබුල ඇතුළු නොවන පරිදි මේක වක් කරගෙන නැවත මේක ජීවාණුකරණය කරගන්න ඕනේ කිව්වලේ බාසන්තැල්ලේ ඊට පස්සේ වහලා තියන්න. මේ විදිහට තමයි ඒකාන්ත ඇතිවලට කෝෂ මාධ්‍ය ඇතුළු කරන්නේ. ඊට පස්සේ මේක ටික වෙලාවකින් ගණන වෙනවා. ගණනාට පස්සේ ආම්තුලනය සිදු කරනවා. මාතෘකාව අපේ ඒකාන්ත ඇති ආම්තුලනය කිරීම. ඒකාන්ත ඇති ආම්තුලනය කියලා කියන්නේ අපිට අවශ්‍ය මොනවා හරි බැක්ටීරියා මාධ්‍ය බැක්ටීරියා රෝපණයක් කර ගැනීමට මේ පෙට්‍රීසියට ඇතුල් කර ගැනීමේ ක්‍රමය. කියන්නේ සාම්පලයක් කොහොමද පෙට්‍රීසියට ඇතුල් කරගන්නේ බැක්ටීරියා රෝපණය සඳහා. මේකදී අර විදිහටම පිරිසිදු කරගන්න ලද මේසේ මත වංශ දැල තියෙන්නට ඕන. ඊළඟට අපිට අවශ්‍ය යෝගට් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රාස් වර්ගයක් වෙන්නට පුළුවන්. වැනි දෙයක් තමයි අපි මේකදී රෝපණය කිරීමට අපේක්ෂා කරන්නේ. එහිදී භාවිත කරන උපකරණ ජීවාණුකරණය කරන්නට ඕන. එහිදී මුලින්ම ආකුණ්ඨ කොටුව ප්‍රාප්තකවලතුළු පත් කරන්නට ඕන. පත් කරලා ඒක නිමෙන්නට ඇරලා ඒකේ මේ කුඩුවෙන් මේ මේකේ ද්‍රව්‍ය සාධ්‍යයක් ලබාගෙන ඊට පස්සේ කරන්නේ මේ පෙට්‍රීසිය දැන් ධන වෙලා තියෙන්නේ. ඒක ස්වල්ප වශයෙන් ඇරලා මේ විදිහට අපිට නම් කියන්නේ නෝලර් ෆැක්ටර් එකේ 6 ආකාරයට අඳගන්න කියලා. නමුත් සාමාන්‍යයෙන් සිදු කරන්නේ මේක එක තැනක තියලා මේ විදිහට අඳගෙන ඊට පස්සේ ආපහු මේක ජීවාණුකරණය කරලා නිමෙන්නට කියලා ආපහු එතන ඉඳලා මේ විදිහට ඇඳගෙන ආපහු ජීවාණුකරණය කරලා මේ විදිහට ඇඳගෙන මේ විදිහට ඔය වෙනම අවස්ථාවක මේක තනින් කරන්නේ ජීවාණුකරණය කරලා ඇඳ ගැනීම තමයි කරන්නේ. ඊට පස්සේ මේ හැම ආම්තුලනයකට පස්සේ මේ පෙට්‍රීසිය සලකුණු කරගන්න ඕනේ. ඒක රාවලින්ද යෝගට් වලින්ද නැත්නම් පස් සාම්පලයකින්ද ගත්ත මේක අංකණය කරගන්නට ඕන මාක පෑනක් භාවිත කරනවා. ඊට පස්සේ මේක පියන යටපැත්තට හරවලා. ඒ පියන යටපැත්තට හරවලා එතකොට මේ විදිහට තියන්නේ පියන මේ අතට ඊළඟට මේ විදිහට තියන මේක මේ විදිහට එතකොට අපිට මේ මාධ්‍ය තියෙන්නේ නෑ. මෙහෙම තියෙන්නේ මාධ්‍ය සංකේත කොටස. මේක උඩ තමයි අපි ආම්තුලනය කරලා තියෙන්නේ. මේ අතට මේක සඳවන්නට ඕන. බීජ අවසනය සඳහා පැය 24ක් පැය 48ක් කාලයක් සාමාන්‍ය කාම උෂ්ණත්වයේ තබන්න පුළුවන්. අවසානයේදී මේ කාලෙට පස්සේ අපිට බලන්න ගන්න පුළුවන් මේ විදිහට ආම්තුලනය කරොත් මේ හරිය ඝනාවාස ගොඩක් තියෙන්න පුළුවන්. මේ විදිහට ගිහින් මේ හරියදී කෙලවරේදී අඩුවෙන් ලැබෙන්නේ ඒක ඝනාවාස පැහැදිලි ඝනාවාස තේන්න පුළුවන්. අපි මේ විදිහට අඳනවා මේ විදිහට ආකාරයට අඳගත්තා නම් මේ අවසාන හරියදී ඒ කියන්නේ එක පැන මේ අමුතුවෙන් පුරුව උස්සන්න නැතුව එක දිගට එක සැරයක් අරගත්තා පස්සේ මේ මැදට ගියා නම් මේ හරියදී අපි මේ වගේ එක බැක්ටීරියාවක් දෙකක් පමණක් වැටුනොත් ඒ මස්තානකට තනි ඝනාවාස ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි ආම්තුලනය සිදු කරන්නේ. මාතෘකාව සරල වර්ණක යොදාගෙන සුදුජීවීන් වර්ණ ගැනීම. මේ සඳහා භාවිත කරන්නේ රාහෝ යෝගට් වල බැක්ටීරියා වර්ණ ගැනීම. මෙහිදී වර්ණ ගැනීම සඳහා භාවිත කරන වර්ණකය තමයි මෙතිලින් ග්ලෝ. ඒක නිල් පාට වර්ණකයක්. එතනදී මුලින්ම සිදු කරන්නට ඕනේ වීදුරු කඩාව පිරිසිදු කරගෙන ඒක
ජීවාණු හරණය කරගන්නට ඕන. සාමාන්‍යයෙන් ජීවාණු හරණය කිරීමේදී අපි කරන්නේ ඇල්කොහොල් වලින් මේක පිහලා බන්සන් දැල්ලට අල්ලලා ඒක ජීවාණු හරණය කරගන්න. ඒකම ආක්‍රමණ කුඩුව භාවිතා කරනවා මේකට සුදු වීම නැතුව කිරීම සඳහා. එතකොට ආක්‍රමණ කුඩුව ජීවාණු හරණය කරගන්නට ඕන. බන්සන් දැල්ලට අල්ලලා රක්ත තත්ත්වවන තුරු ලක් කරගන්න. ඊට පස්සේ මේ ආක්‍රමණ කුඩුවෙන් යෝගට් හෝ යෝගට් වලින් ගන්නවා නම් අපි හිතමු ආක්‍රමණ කුඩුව ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ ආශ්‍රිත ජලයෙන් ජීවාණු හරිත ආශ්‍රිත ජලයෙන් බිඳුවක් අරගෙන මේක මත මේ සයිඩ් එක මත ආශ්‍රිත ජල බිඳුව තියන්නට ඕනේ. ඊට පස්සේ නැවත ආක්‍රමණ කුඩුව බන්සන් දැල්ලට අල්ලලා රක්ත තත්ත්වවන තුරු රත් කරලා ඒක ජීවාණු හරණය කරගන්නට ඕනේ. ඊට පස්සේ නිවෙන්න කරලා මේ යෝගට් වලින් බිඳුවක් අරගෙන මේ වතුර බිඳුව මත එම යෝගට් සල්පේ තියලා මේක හොඳින් තෛලෝදකරණය කරගන්නට ඕනේ. තෛලෝදකරණය කරගත්තට පස්සේ මේ හදාව වාතයේ වියලන්නට ඕන. වාතයේ වියලනාට පස්සේ මේක බන්සන් දැල්ලට අල්ලලා බන්සන් දැල්ල මතින් දෙවරක් හෝ තෙවරක් පමණ එහා මෙහා ගෙනියන්නට ඕන. එවිට අපි කියනවා තාප තිර කරගන්න පුළුවන් කියලා. තාප තිර කර ගැනීමේදී මේ අණුන ස්ථිරව කඩා මත සයි වෙනවා. ඒක මේක පසුකාලීනව සෝදා හරිනවා. සෝදා හැරීමේදී ඒක ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ තාප තිර කරගත්තට පස්සේ මේ මෙතිලින් බ්ලූ ද්‍රාවණය බිඳු එකක් හෝ දෙකක් මේ මතට වක් කරන්න. මෙතිලින් බ්ලූ ද්‍රාවණය එකතු කරලා තත්ත්ව 30 සිට 60 දක්වා කාලයක් පවතිනවා. ඊට මේක වන්න ගැන්වෙනවා. වන්න ගැන්වුණාට පස්සේ සෙමින් ගලා යන ජලය කියන්නේ අපි කරාමේ ඇරලා කරාමේ ජලයේ සෙමින් ගලා යන ජලයට මේක අල්ලනවා. අල්ලද්දි මෙතනට නෙමෙයි අල්ලන්නේ. ජලය මේ දිග ගලා යනකොට මේක දිගේ ජලය කාණ්ඩ වෙනට ජලය ගලා යන්න සලස්වනවා. එවිට වැඩි වර්ණක ඉවත් වෙනවා. වැඩි වර්ණක ඉවත් වුණාට පස්සේ මේක පෙත්ත කොන කඩදාසියකින් පිහලා අපිට පුළුවන් නිරීක්ෂණය කරන්න. මොකද අපිට වර්ණ ගන්නකොට මේ යෝගට් වල බැක්ටීරියා බලන්න පුළුවන්. ඊළඟට කාමෙනි ද්‍රාවණයක් වන්න ගැනීමේදී එතනදි මේක එක පියවරක් අඩු වෙනවා. මොකද පියවර අඩු වෙන්නේ? තා කියන්නේ ද්‍රාවණයක් නිසා එතනදී මේකට ජල බිඳුවක් ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ. එහෙමනම් ආක්‍රමණ කුඩුව මේකට අල්ලලා ජීවාණු හරණය කරගන්නවා. ජීවාණු හරණය කරලා නිවෙන්න කියලා. කෙලින්ම තා සම්පලෙන් දීලා මේක මත බිඳුවක් තවලා මේක කාවාටේ කරකවලා මේක මොහොතින් පතුරවා ගන්නවා. මේකට අපි කියන අඳුනක් සාදා කියලා. මේ අඳුන ඊට පස්සේ වාතයේ වේලනවා. වාතයේ වේලෙලා නැවත බන්සන් දැල්ලෙන් එහාට මෙහා කිපුරු තුමාලක් පමණ ගෙන ගොස් තාප තිර කරගන්නවා. තාප තිර කරගත්තට පස්සේ මෙතන නෝ බිඳු දෙකක් පමණ වත් කරනවා. වත් කරලා මේකට තත්පර 30 සිට තත්පර 60 දක්වා කාලයක් හදනවා. කාලයක් හදලා ඊට පස්සේ සෙමෙන්ට් කලා යන ජලය වැඩි වර්ණක ඉවත් කිරීම සඳහා සෝදලා අර විදිහට තෙත මාක් කරලා පරීක්ෂා කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි බැක්ටීරියා සාල වර්ණ ගැනීම සිදු කරන්නේ. සහ යෝගට් සඳහා තමයි ඔයගොල්ලන්ට ප්‍රායෝගික පරීක්ෂණ